මේකේ තියෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම නේද? මෙතන තියෙන්නේ ශාකයක් මත සිටින පක්ෂියා ඍජුවම පියාඹා ගොස් මහලුවා දැහැගෙන ඉවර කෙළල පීටි පඳුරට පියාඹා යාමෙන් පසු ඒ කියන්නේ පඳුරට ගිහින් ඊට පස්සේ කොහාටද යන්නේ? පඳුරේ සිට මත්ස්‍යයාට දුර 10යි. පඳුරේ සිට ශාක අත්තට දුර මීටර් 6යි. මාළුවාට ඇති 12ක් ලෙස සලකා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. ශාකයේ මත සිටින මත්ස්‍යයා ඍජුවම පියාඹා ගොස් මාළුවා දැහැගෙන. ඒ කියන්නේ මෙතන ඉන්න එක්කෙනා කෙලින්ම මෙතනට ඇවිල්ලා ඊට පස්සේ කොහොමද යන්නේ? ඊට පස්සේ පඳුරට ගිහිල්ලා තමයි ආපහු මෙතනට යන්නේ. එහෙමනේ කියන්නේ. නැවත ශාකයේ මුල් පිහිමට පැමිණි මාර්ගයේ පඳුරේ සිට මත්ස්‍යයාට දුර ඒ කියන්නේ පඳුරේ ඉඳලා මත්ස්‍යයාට මෙන්න මේ දුර මීටර 10යිලු. ශාක අත්තට ඇති දුර මීටර් 6යිලු. ඒ කියන්නේ මෙන්න මේ දුර මීටර් 6යි කියලානේ කියන්නේ. මෙතනට 10යි මෙතනට කියන්නේ 6යි කියලා. දැන් අහන ප්‍රශ්න බලන්නකෝ. ඊගාවට කියනවා ශාක අත්තේ සිට මාළුවාට ඇති දුර 12යි. ශාක අත්තේ ඉඳලා මාළුවාට දුර තියෙන්නේ 12යිලු. මීටර් 12යිලු. පක්ෂියා මාළුවා දැහැ ගැනීමෙන් පසු ශාක අත්ත මතට පියඹා යාමේදී පසු කළ මුළු දුර. කීයද උත්තරේ? මෙතන 16යි. ඒ කියන්නේ මෙතනට කීයද මෙතනට? මෙතනට 6යි, මෙතනට 10යි. උත්තරේ කීයද? 16යි. හරි? ඊළඟට කියනවා මාළුවා දැහැ ගැනීම සඳහා ශාක අත්තේ සිට ඍජුවම පියාඹා යාමට 3 ms ගත වූයේ නම් පක්ෂියාගේ ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර මීටර් කීයයිද? මීටර් කීයද? මෙතන දුර 12යි නේද? එතකොට 12 බෙදන්න ඕන 3ෙන් උත්තරේ කීයද එන්නේ? 4යි ms ඍණ 1යි. හරිනේ? ඊළඟට ශාකයෙන් නික්මුණු පක්ෂියා මාළුවා රැගෙන ආරම්භක ස්ථානයේ පැමිණීමෙන් පසු විස්ථාපනය. මොකද උත්තරේ? මෙතන ඉඳලා මෙතනට එනවා, මෙතනින් මෙතනට ගිහින් ආපහු හිටි තැනටම එනවා. ආරම්භක පිහිටීමට වෙනවා නම් උත්තරේ කීයද? අහන්නේ විස්ථාපනය. උත්තරය 0යි. හරිනේ? ඊළඟ එක බලන්න. මාළුවා සමග පක්ෂියාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි නම් මාළුවා රැගෙන පියෑඹා යාමට අසමීකරණය මොකද්ද මේකේ? හතරවෙනි එකට අදාළ සමීකරණය නිව්ටන්ගේ දෙවෙනි නියමයට අදාළ සමීකරණය F සමානයි ma. එතකොට මෙතන උත්තරේ කීයද එන්නේ? තරණේ අහන්නේ F දීලා තියෙනවා 10යි නිව්ටන්, ස්කන්ධය දීලා තියෙනවා 0.5යි කිලෝග්‍රෑම්. අහන්නේ A. එහෙනම් උත්තරේ මොකද්ද? F සමානයි ma. එහෙනම් A සමානයි F බෙදීම m. එතකොට එන්නේ උත්තරේ මොකද්ද? 10 බෙදීම 0.5. උත්තරේ කීයද? 20යි. ඔව්. හරිනේ? 20යි. ඒකක ඕනේ. ඒකක ms ඍණ 2යි. හරි? ඊගාව එක. මෙම කලපු ජලයේ වැඩිපුරම අඩංගු ලවණය. මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණය මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ඉහත ලවණයේ සෑදීමට දායක වූ මූලද්‍රව්‍ය පවතින. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ස්වභාවය මොන බන්ධනද? සෝඩියම් කියන්නේ ලෝහය ධනායනයක්, අයනික. ක්ලෝරීන් ඍණායනයක් හදනවා. මොන බන්ධනද හැදෙන්නේ? මොන බන්ධනද හැදෙන්නේ? අයනික බන්ධන. සෝඩියම් ධනායන සහ ඍණායන හදමින් හදන බන්ධන වර්ගය තමයි අයනික බන්ධන. ඊළඟ එක මෙම ලවණයේ අඩංගු ලෝහය ඔබට විද්‍යාගාරයේ හමු වී ඇත. භෞතික ලක්ෂණයක්. සෝඩියම් වල භෞතික ලක්ෂණ මොනවාද? රිදී පාටයි, පිහියකින් කපන්න පුළුවන් තරම් මෘදුයි නේද? ඝනත්වය අඩුයි. ඒව තමයි භෞතික ලක්ෂණ. ඊගාවට මොකද ඊගාට තියෙන්නේ? කලපුවට ඉහළින් පවතින වායුගෝලයේ බහුලවම පවතින වායු වර්ගය නම් කරන්න. මොකද්ද වායුගෝලයේ බහුලවම පවතින වායු වර්ගය?
nitrogen, නයිට්‍රජන්. භාවිතය නයිට්‍රජන් මොනවටද ගන්න අපි? ඇමෝනියා හදලා යූරියා නිෂ්පාදනය පොහොර නිෂ්පාදනයේට භාවිතා කරනවා. ඇමෝනියා නිෂ්පාදනයේට භාවිතා කරන නයිට්‍රජන් වායුව ඊළඟට ඊට අමතරව ආහාර පැකට් වල පුරවලා තියෙන්නේ මොනවද? නයිට්‍රජන් වායුව. ඇයි නයිට්‍රජන් වායුව ආහාර පැකට් වල දාන්නේ? නයිට්‍රජන් කියන්නේ අක්‍රීය වායුවක්. ඒ නිසා අක්‍රීය වායුවක් නිසා ආහාරවල පැකට් වලට දාපුවම ඒවා ඔක්සිකරණය වෙලා ආහාරය විවිධ වෙනස්කම් වලට භාජනය වෙන්නේ නැහැ. සාමාන්‍ය වාතයේ දාපුවාම ඒකේ ඔක්සිජන් තියෙනවා. ආහාර ඔක්සිකරණය වෙලා විවිධ සංයෝග බවට පරිවර්තනය වෙනවා. ඊළඟ එක බලන්න. පක්ෂියාගේ කුරුළු පිහාටි සෑදීමට දායක වූ ප්‍රෝටීනමය සංයෝගය මොනවාද? ප්‍රෝටීන් වල තියෙන පිහාටු වල තියෙන මොනවද keratin, තියෙන්නේ? කෙරටින්. හරි. ඊළඟ එක ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වන ප්‍රෝටීනමය සංඝටකය. ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වන ප්‍රෝටීනමය සංඝටකය. hormone, මොකද්ද? ප්‍රෝටීනමය සංඝටකය අහන්නේ මෙතන ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතියේදී අපි දන්නවා ඉන්සියුලින් අවශ්‍ය වෙන මොනවා කරන්නද? ග්ලූකෝස් ප්‍රමාණය මොනවා කරගන්නද? ග්ලූකෝස් ප්‍රමාණය නියතව තියාගන්න භාවිතා වන එන්සයිමය මොකක්ද? මේ හෝමෝනය මොකක්ද? ඉන්සියුලින්. ඉන්සියුලින් කියලා කියන්නේ ප්‍රෝටීන් වලින් හැදිච්ච එකක්. ඒ නිසා තමයි අපි ඉන්සියුලින් බොණ්ඩ දෙන්නේ නැහැ. ඉන්සියුලින් කොහොමද දෙන්නේ? ඉන්ජෙක්ෂන් කරනවා. ඉන්ජෙක්ෂන් කරන්නේ ආහාරයක් විදිහට මුඛයෙන් ගත්තාම ප්‍රෝටීන් නිසා මුඛයේදී ආමාශයේදී ජීර්ණය වෙනවා. ප්‍රෝටීන් ආමාශයේදී ජීර්ණය වෙනවානේ පෙප්සින් එන්සයිමය මගින්. ඒ නිසා අපි මුඛයෙන් මාර්ගය ලබා දෙන්නේ ඉන්සියුලින් ලබා දෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් විදියට. ඒතකොට මෙතනදී උත්තරේ එන්න ඕනේ ඉන්සියුලින් කියන හෝමෝනය සංඝටකේ ප්‍රෝටීනමය සංඝටකේ. ඊළඟ එක මාළුවාගේ සිරුර තුළ බිත්තර නිපදවීම සිදුවන ආකාරය. ඩිම්බ මාතෘ සෛලකි. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ජන්මාණු හැදෙන විදිය. එතකොට අපි දන්නවා ජන්මාණු වල ද්විගුණ සෛල මේ තියෙන්නේ. ඊළඟට මෙතනදී සෛල දෙකක් හැදිලා ආයෙත් සෛල දෙකක් හැදෙනවා. ද්විතෘ සෛල හැදෙන හැටි තියෙන්නේ බිත්තර නිපදවීමේදී. එතකොට මෙතන තියෙන්නේ 2n සෛලය n සෛල දෙකක් හැදෙන්න ඕනේ. ජන්මාණු හදද්දී මොන විභාජනයේද වෙන්නේ? ජන්මාණු සෑදීමේදී මොන විභාජනයේද? ඌනන විභාජන. ඌනන විභාජනය. ඌනන විභාජනයේ විශේෂත්වය සෛල එකකින් සෛල හතරක් හැදෙනවා. මෙන්න මේ පියවරේදී සිද්ධ වෙන්නේ ඌනන විභාජනය. අපි එක් කලින් ඉඳන්ම කතා කරා. මෙතනදී ආපෝසරයක් අනූනනය වෙලා මුලින්ම ඌනනයේ සෛල දෙකක් හැදෙනවා. මෙතනත් n සෛලයක්, මෙතනත් n සෛලයක්. ඊළඟට මෙතනදී අනූනනය වෙලා n සෛලම හතරක් හැදෙනවා. හරි? තුන නෙමෙයි දෙක ඉවරනේ. එන්නේ මීපැණි මේ ආහාර ටික තියෙනවා. නියුක්ලියික් අම්ලය හැර. දැන් මෙතන සීතකරණයක ආහාරවල තියෙන ආහාර ටික තියෙන්නේ. නියුක්ලියික් අම්ලය හැර සජීවී පදාර්ථයේ අඩංගු කාබනික සංයෝග දෙකක්. නියුක්ලියික් අම්ලය හැර අපි දන්නවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල තමයි කාබනික සංයෝග හතර. එහෙනම් අපිට මේ දෙකට උත්තර විදියට නියුක්ලියික් අම්ල හැර ඕනම උත්තර දෙකක් අපිට මෙතනට ලියන්න පුළුවන්. ඊළඟට අහනවා ඒහි ඔබ එකෙහි සඳහන් කළ කාබනික සංයෝගයේ අඩංගු ආහාරයේ බැගි. දැන් මීපැණි වල තියෙන්නේ මොනවද? මීපැණි වල තියෙන්නේ සීනි වර්ගය කියන්නේ කාබෝහයිඩ්‍රේට්. බිත්තර වල තියෙන්නේ මොනවද? බිත්තර වල තියෙන්නේ
ප්‍රෝටීන්. මුදවාපු කිරිවල තියෙන්නේ ප්‍රෝටීන්. නිවිති වල තියෙන වැඩිපුරම කනිජ ලවණ. බෝංචි වලත් එහෙමයි ප්‍රෝටීන් තියෙනවා, කනිජ ලවණ තියෙනවා. ඉදුරු කෙසෙල් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට මෙතනදී අපිට කාබනික සංයෝගය ලියලා ආහාරයක් ලියා ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ලිව්වොත් එහෙම අපිට ලියන්න පුළුවන් මී පැණි. කාබෝහයිඩ්‍රේට් ලිව්වොත් එහෙම මී පැණි ලියන්න පුළුවන්. ඉදුරු කෙසෙල් ලියන්න පුළුවන්. ප්‍රෝටීන් ලිව්වොත් බිත්තර ලියන්න පුළුවන්. ටීචර් මේ මුදවපු කිරි ලිපිඩ නෙමේද? නෑ දෙකම තියෙනවා පුතේ. ලිපිඩත් ගත හැකි, ප්‍රෝටීනත් ගත හැකි. මේ දෙකම තියෙනවා මේකේ. එතකොට අපිට මේ මෙතන මුදවාපු කිරි දීලා තියෙන විශේෂයෙන්ම ලිපිඩ වලට ලියන්න වෙන දෙයක් නෑනේ. එතකොට මුදවාපු කිරි ලිපිඩ වලට ලියන්නත් පුළුවන්, ප්‍රෝටීන් වලට ලියන්නත් පුළුවන්. මුදවාපු කිරි වල ප්‍රෝටීන වැඩිපුර තියෙනවා. එතකොට මෙතන තියෙන මේ ආහාර වලින් ඕනම දෙකක් අපිට ලියනකොට මෙතන බිත්තර මේකේ බිත්තර ලියන්න මෙතන තියෙන පුළුවන් ප්‍රෝටීනයි ලිපිඩයි දෙකම. මේකේ කනිජ ලවණ, මෙතන බෝංචි ඇටවල ප්‍රෝටීන් තියෙනවා, කනිජ ලවණ තියෙනවා. ඉදුණු කෙසෙල් වල ඊළඟට තියෙනවා සීනි වර්ගනේ තියෙන. ඒතොරත් කාබෝහයිඩ්‍රේට්. මෙතන ගැටලුවක් නෑ නේද එහෙනම් මේ ප්‍රශ්නේ? මී පැණි වල අඩංගු මොනෝසැකරයිඩය. මොකද්ද මී පැණි වල තියෙන මොනෝසැකරයිඩය? ග්ලූකෝස්. මී පැණි වල අඩංගු මොනෝසැකරයිඩය පැණි රස වැඩිම තියෙන මේ මොනෝසැකරයිඩය මොකද්ද? මොනවද ලියන්න ඕනේ මෙතනට? ෆෘක්ටෝස්. ෆෘක්ටෝස් ලියන්න ඕනේ. හරිනේ? ඊළඟට රතු රිදුරාන් නිර්මාණයට දායක වන මූලද්‍රව්‍ය. රතු රිදුරාන් වල තියෙනව මොනවද? හිමෝග්ලෝබින් වර්ණකය. හිමෝග්ලෝබින් වර්ණකයේ තියෙනවා. හිමෝග්ලෝබින් වර්ණකය හැදිලා තියෙන්නේ විශේෂයෙන්ම යකඩ කියන මූලද්‍රව්‍යයෙන්. යකඩ මූලද්‍රව්‍ය හතරක් එක් වෙච්ච සංයෝගයකින් තමයි හිමෝග්ලෝබින් අණුව හැදිලා තියෙන්නේ. හිම් අණුවකින් සහ යකඩ මූලද්‍රව්‍ය අණු හතරකින් හැදිලා තියෙන්නේ. එහෙනම් මෙතන රතු රිදුරාන් නිර්මාණයට දායක වෙන මූලද්‍රව්‍ය විදියට ගන්න අපි යකඩ මූලද්‍රව්‍ය. හරි? පස්වෙනි එක ජීවීන් තුල සිදුවන ජීවරස උත්ප්‍රේරණය කරන රසායනික ද්‍රව්‍ය. හරි? මේක මොකක්ද උත්තරේ කියන්න බලන්න පහට උත්තරේ කවුරු හරි කියන්නේ? එන්සයිම. එන්සයිම. හරි පහට උත්තරේ එන්සයිම. ඊළඟ එක බලන්න. පහත දැක්වෙන්නේ ආහාර වර්ග දෙකක්. අපි මේක කතා කරා ප්‍රතිකාරකයේ X දාලා ආහාරයක් තියෙනවා රත් කරාම වර්ණ විපර්යාසයේදී ගඩොල් රතු පාට. ඊගාව එක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඊගාව එකේ ප්‍රතිකාරකයේ Y දැම්මාම දම් පාට වුණාලු. X වල ප්‍රතිකාරකය මොකද්ද කියන්න බලන්න. X මොකද්ද? බෙනඩික් X ද්‍රවණය. බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් මොන පාටයිද? බෙනඩික් මොන පාටයිද? බෙනඩික් මොන පාටද? වර්ණ ශ්‍රේණිය කියන්න බලන්න එහෙනම් මට මෙතන තියෙන වර්ණ එකක් නෙමෙයිනේ. බෙනඩික් දාපුවම ආහාරයට ගඩොල් රතු පාට වෙන්නේ ග්ලූකෝස් තිබුණාම නේද? කොහාටද වර්ණ ශ්‍රේණිය මතක කියන්න බලන්න. මේක නිල් පාටයි. මේකට දාපුවම නිල් පාට වෙනවා. රත් කරනකොට ඉස්සෙල්ලාම නිල් පාට තියෙන එක කොළ පාට වෙනවා. කොළ පාට එක කහ පාට වෙනවා. කහ පාට එක තැඹිලි වෙනවා. තැඹිලි එක ගඩොල් රතු පාට. එතකොට මේ වර්ණ ශ්‍රේණිය මතක තියෙන්න ඕනේ. අපි කලින් පාඩම් වලදී කතා කරා. එතකොට එහෙනම් x කියන්නේ බෙනඩික්, y කියන්නේ දම් පාට වෙනවා නම් ප්‍රතිකාරකයේ ආහාර වල දාපුවාම දම් පාට වෙනවා. එහෙනම් y මොකද්ද? y කියන්නේ බයුරේට්. බයුරේට්. බයුරේට් වල තියෙන්නේ මොනවද? බයුරේට් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේටුයි. ප්‍රෝටීන් ආහාරයකට දාපුවා මොන පාට වෙනවද? දම් පාට වෙනවා. ඊගාව එක. මී කිරි වල ඇති යොදය ස්වල්පයක් ගැන සුඩෑන් වර්ණය මොකද්ද? සුඩෑන් දාපුවාම මේද ගෝලිකා මොන පාට වෙනවද? රතු පාට වෙනවා. එහෙනම් මෙතන ආහාර පරීක්ෂණ සේරම ටික තියෙනවා. ග්ලූකෝස් හඳුනා ගැනීම, ප්‍රෝටීන් හඳුනා ගැනීම සහ ලිපිඩ හඳුනා ගැනීම. ඊගාට මෙතන තියෙනවා සෛල දෙක. දැන් මේ සෛල දෙක අඳුරනවා. X කියන්නේ මොන සෛලයේද කියන්නකෝ?
මෙතන ඒ සෛලය මොකද්ද? ශාක සෛලයේද සත්ව සෛලයේද? ඒ ශාක සෛල. ශාක සෛලය, B කියන්නේ සත්ව සෛලය. හේතුව හොයාගත්ත මේකේ තියෙනවා මොකද්ද? සෛල බිත්තිය තියෙනවා. විශාල මධ්‍ය රික්තකය තියෙනවා. සත්ව සෛලයේ පිටමාවරණය ප්ලාස්මා පටලය. මැද තමයි න්‍යෂ්ටිය තියෙන්නේ. එහෙනම් මේක සත්ව සෛලය, මේක ශාක සෛලය. මෙයාට හැඩයක් තියෙනවා. මෙයාට නියමිත හැඩයක් නැහැ. එතකොට බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. සජීවී සෛල දෙක ඉලෙක්ට්‍රෝනික අන්විකීය රූප. X කියන්නේ එහෙනම් ශාක සෛල. මෙතන X කියන්නේ මොකද්ද කියලා අහන්නේ. X කියන්නේ මොකද්ද? මධ්‍ය රික්තකය. X හා Y නම් කරන්න කියලා කියන්නේ. මෙතන Y කියලා අපිට ගන්න වෙන්නේ මොකද්ද කියන්න බලන්න. රළු අන්තප්ලාස්මේ ජාලය. ඒහි අඩංගු මෙතන තියෙනවා ගොඩක් කාලට ගන්න වෙන්නේ මෙතන අපි ගමුකෝ අන්තස්ප්ලාස්මීය ජාලිකා වගේනේ අපිට පේන්නේ. අන්තස්ප්ලාස්මීයක එච්චර පැහැදිලි නෑ. නමුත් අපි ගමු අපට පේන විදිහට මේක අන්තස්ප්ලාස්මීය ජාලිකා කියලා ගමුකෝ. ඊගාට බලන්න ඒහි අඩංගු වන බීහි අඩංගු නොවන ඉන්ද්‍රියිකා දෙක. ඒවල නැති. ඒවල අඩංගු බී වල නැති. මොනවද මේකේ දැන් කතා කරන්නේ මුලින්ම? වටේම තියෙන්නේ මොකද්ද? සෛල බිත්තිය. සෛල බිත්තිය මේකේ නෑ මේකේ තියෙනවා. ඊගාට මේ පේන්නම තියෙනවා. මොකද්ද? රික්තක. විශාල මධ්‍ය රික්තකය. පේන්නේ නැති දෙයක් කියන්න බලන්න. තිබිය හැකි. තිබිය හැකි ඊගාව ඉන්ද්‍රියිකාව. මෙයාගේ තියෙන මෙයාගේ නැති. හරිත ලව. හැබැයි හරිත ලව සෑම ශාක සෛලයක නෙමෙයි. සමහර ශාක සෛලවල හරිත ලව ඇත. සත්ත්ව සෛලවල හරිත ලව නැත. එහෙමයි එන්නේ. ඊගාට සෛල විභාජනයේ ප්‍රධාන ක්‍රම දෙකයි කතා කරන්න ඕනේ. ඌන විභාජනයයි අනූනන විභාජනයයි. ඊගාව එක. සෛලයක් විකසනය වෙනවා කියන්නේ මොකද්ද කියලා අහනවා. විකසනය වෙනවා කියන්නේ මොකද්ද? වර්ධනය වෙනවා කියන්නේ නම් ප්‍රත්‍යාවර්ත නොවන වියලි බරෙහි වැඩිවීම. විකසනය කියන්නේ සෛල යම් කිසි කාර්යයක් සඳහා හැඩ ගැසෙනවට අපි කියනවා මොනවා කියලාද? විකසනය වෙනවා. එතකොට සෛල විකසනය වීම, වර්ධනය වීම, විභාජනය වීම. විභාජනය වීම කියන්නේ සෛල ගාන වැඩි කර ගන්නවට. විකසනය වෙනවා කියන්නේ සෛල කුමක් හෝ කාර්යයක් සඳහා හැඩ ගැහෙනවට අපි කියනවා සෛල විකසනය වෙනවා කියලා. පැහැදිලි නේ ටික? අපි ඊළඟ එකට යමු. දැන් බලන්න මේක. මූලද්‍රව්‍ය 6ක් ගැන තියෙනවා වගුවේ සම්මත සංකේත නොවේ. දැන් සම්මත සංකේත නොවේ වුණාට මෙතන දීලා තියෙනවා අවසාන ශක්ති මට්ටමේ මූලද්‍රව්‍ය දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන දීලා තියෙනවා. කාණ්ඩ අංකය දීලා තියෙනවා. දැන් හැමෝම මේකේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මෙතනින් ලියා ගන්න තමන්ගේ ළඟින් P Q R S T U වල හැම දෙනාම මට දැන් තමන් ලියලා නැත්තම් මේ තමන් තැනකින් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් මම අහනවා හැමෝගෙම P වල කීයද Q වල කීයද කියලා ඉක්මනින් ලියන්න. P Q R S T U වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියන්න.
හැමෝම ලිව්වද? ලියලා ඉවර කරන්න. ඉවරයිද ලියලා? අකිත ඉවරයිද ලියලා? චුට්ටක් ඉන්න ටීචර්. ලියලා ඉවර කරන්න. පොඩ්ඩක් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙන්න. හරි ටීචර්. හරි නේද පුතේ? පළවෙනි එක කියන්න P අකිත්‍ය කියන්න. P වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අකිත්‍ය කියන්නේ කාණ්ඩාංකය 4, පවතින ශක්ති මට්ටම් ගාන 2යි. කීයද අකිත්‍ය කොහොමද ඉන්නේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය? 2 4. 2 4 හරි. Q කියන්න දිවල්ක? Q 2 7 2යි 7යි හරි. ඊගාට කියන්න සඳවිත කියන්න R සඳවිත කොහොමද එන්නේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය? ශක්ති මට්ටම් 3යි 2යි ඊළඟ එකේ ඔක්කොම තියෙනවා ඊට පස්සේ 3යි 2යි ඊගාව එකේ 8 2 8 2 නේද? 2 8 2 R කියන්නේ පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකේ තමයි 6ක් තියෙන්නේ. එහෙනම් 2 8 2 හරිද? ඊගාව එක කියන්නේ නවිත්‍ය කියන්නේ S නවිත්‍ය කොහොමද එන්නේ? 2 8 6 ඊගාව එක T ඊගාට T එක කියන්න බලන්න කවුද තමයි අශාන් කියන්න කවිෂ කියන්න T කෝ මේක එන්නේ T වලට එන්නේ 2යි දිවල්ක කියන්න බලන්න T මොකද්ද ටියේ? තුන්වෙනි T වල කීයද එන්නේ? 2 ඉලෙක්ට්‍රෝනික 8 3 වින්‍යාසය 2 8 3 8 3 U කියන්න අකිත්‍ය හපෝ 2 U 8 2 8 කෝ පවතින ශක්ති මට්ටම් ගාන 3යි 8 වෙනි කාණ්ඩයේ තමයි මෙයා ඉන්නේ. එහෙනම් කොහොමද එන්නේ? 2යි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකෙත් කීයද අකිත්‍යා?
අටවෙනි කාණ්ඩේ නෙමෙයි. එහෙනම් කීයද එන්නේ? 2යි 8යි 8 නේද? ඔව්. හරි. ඊගා දැන් බලමු අහලා තියෙනවා. Q මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. දැන් උත්තර ලියලා ඉවරයි. මෙවුනි හරි නේද? හරි. ඊගාට බලන්න. හරි. ඊළඟට බලන්න Q මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. දැන් හරිනේ උත්තරේ දන්නව නේද? කොහොමද එන්නේ? 2යි කීයද අක්කිත්‍ය කියන්න? 2යි 7යි. 2යි 7යි. ඊගාට විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය. දැන් මේකේ තියෙන විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? කීවෙනි කාණ්ඩයේද? විද්‍යුත් ඍණතාව වැඩිම කාණ්ඩය. 7 වෙනි කාණ්ඩේ. 7වෙනි කාණ්ඩ. 7වෙනි කාණ්ඩය. කවුද 7වෙනි කාණ්ඩයේ හිටියේ? Q. ෆ්ලූර්. Q. ඒක වැඩිම ප්‍රතික්‍රියාශීලීතාවයක් ඇති මූලද්‍රව්‍ය. වැඩිම ප්‍රතික්‍රියාශීලීතාවයක් තියෙන්නේ වැඩිම ප්‍රතික්‍රියාශීලීතාවයක් ඇති ලෝහමය මූලද්‍රව්‍ය. දැන් පළවෙනි එක්කෙනා ලෝහද අලෝහද කියන්න බලන්න මට. ඉන්නේ 4වෙනි කාණ්ඩේ. P ලෝහද අලෝහද? ලෝහ. P 4වෙනි අලෝහ. කාණ්ඩේ අලෝහ. අලෝහ. Q 7වෙනි කාණ්ඩේ. Q 7වෙනි කාණ්ඩේ. ලෝහද අලෝහද? දකුණු පැත්තේ තියෙන ලෝහද අලෝහද? මෙයා කවුද කියලාත් ලෝහ. කියන්න පුළුවන්. 2යි 7යි අලෝහ. ෆ්ලුවරින් නේද? ඔව්. මෙයාත් අලෝහයක්. ඊගාව එක්කෙනා 2යි 8යි 2 කවුද? 2යි 8යි 2 කවුද R කියන්නේ? R කියන්නේ කවුද? මැග්නීසියම්. මැග්නීසියම්. මෙයා ලෝහද අලෝහද? එහෙනම් මෙයාත් ලෝහයක්. මෙයා ලෝහයක්. ඊගාව එක්කෙනා 6වෙනි කාණ්ඩේ. 6වෙනි කාණ්ඩේ නම් අලෝහයක් නේ. කවුද මෙයා කියන්න බලන්න S කියන්නේ? 2යි 8යි 6 කවුද? 2යි 8යි 6 කවුද ළමයි? සල්ෆර්. සල්ෆර්. තුන්වෙනි මේ T කවුද කියන්න බලන්න? 2යි 8යි 3යි කවුද? 2යි 8යි 3 කවුද? ඇලුමිනියම්. ඇලුමිනියම්. එහෙනම් එයත් ලෝහයක්. අහන්නේ සක්‍රියතාවය වැඩිම සක්‍රියතාවයක් තියෙන්නේ මැග්නීසියම්ද ඇලුමිනියම්ද එහෙනම්? සක්‍රියතාවය වැඩිම කවුද? ඇලුමිනියම් නෙවෙයි මැග්නීසියම් තමයි. එහෙනම් උත්තරේ මොකද්ද? R එන්න ඕනේ. U කියන්නේ කවුද? 2යි 8යි 8 කවුද U කියන්නේ? කවුද U? ආගන්. ආගන්. දැන් හරිනේ. එහෙනම් 1 2 3 උත්තර හරි. ඊගා බලන්න. ඒ ව්‍යුහයේ මධ්‍ය පරමාණුවට ගැලපෙන අදාළ අක්ෂරය A. බලන්න මේ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ නේද? ඒ ව්‍යුහයේ මධ්‍ය පරමාණුවට ගැලපෙන මූලද්‍රව්‍ය අදාළ අක්ෂරය ඒ ප්‍රශ්නේ තියන්නේ. ඊගාට B බලන්න. භෞතික ගුණාංගයක්. ඒ කියන්නේ නහලා තියෙන පොඩි ගැටලුවක් තියෙනවා එතන. ඊගාට මේ දෙකම තියන්නකෝ. ඉහත සංයෝගයේ බන්ධන ස්වභාවය කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පැවතීමට හේතුව. මිනිත්තුවක් දෙන්න පුතේ මට. ඒක නෙමෙයි මේක නෙමෙයි. මේකේ මේ රූපේ නැතුවට පේපර් එකේ තියෙනවා බහුවර්ණ පේපර් එකේ මෙතන A ව්‍යුහයේ මධ්‍ය පරමාණුවට ගැලපෙන අක්ෂරය කියලා මෙතන තියෙන්නේ. ඔයාලා ලියා ගන්නකෝ මම මේ කියන එක. මීතේන් වල මේ මැදින්න. මෙතන තියෙන්න ඕනේ කාබන් මැදින් තියලා අඳින්න බලන්න මීතේන් වල ලුයිස් තිත් ව්‍යුහය. ඔතන ඉස්සරහා තියෙන්නේ ඒක. ඒ ප්‍රශ්න පත්‍රයේ කාබන් මැද තියෙනවා වටේ හයිඩ්‍රජන් 4ක් දාලා ඕගොල්ලන් ලුයිස් තිත් ව්‍යුහය අඳින්නකෝ. එතකොට අපිට පේනවා කාබන් වටේ හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් ඉන්නවා.
ඒ හැම හයිඩ්‍රජන් එකක් කාබන් එක අතරටම තිත් දෙක ගානේ තියුවාම හැදෙනවා අපිට මීතේන් වල ලුයිස් තිත් ව්‍යුහය. ඒක අදින්නකෝ. ඒක තමයි ව්‍යුහය. ඒ ව්‍යුහය කියලා මේකේ නැතුණාට පේපර් එකේ තියෙන්නේ එහෙම. ඒ ව්‍යුහයේ මධ්‍ය පරමාණුවට ගැලපෙන. එහෙනම් කාබන්ට ගැලපෙන එක මොකද්ද? කාබන්ට ගැලපෙන්නේ කවුද කියන්න බලන්න මෙතන ඉන්න අයගෙන්? P. ඔව් P තමයි ගැලපෙන්නේ. ඊළඟ එක බලන්න. එම ව්‍යුහයේ භෞතික ගුණ එම මූලද්‍රව්‍යයේ භෞතික ගුණයක්. කාබන් ගණයක් වල ලෙස තියෙන. භෞතික ගුණයක්. ආ? ගණයක් විදියට පවතින. ගණයක් විදියට පැවතීම, ද්‍රවාංක තාපාංක ඉහළ අගයක් ගැනීම, ඒව තමයි භෞතික ගුණාංග. ඊගාවට තැළුවොත් කුඩු වෙනවා නේද? ඒව තමයි භෞතික ගුණාංග. ඊගාවට C. ඉහත සංයෝගයේ බන්ධන ස්වභාවය අනුව කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පැවතීමට හේතුවක්. ඇයි? බන්ධන ස්වභාවය මොකද්ද? සහ බන්ධන ස්වභාවය සහ සංවිජ බන්ධන. ඒවැ ද්‍රවාංක තාපාංක මොනාගයක්ද ගන්නෙ? ද්‍රවාංක තාපාංක අඩුද වැඩිද? අඩු. අඩුයි. ගොඩක් අඩුයි ද්‍රවාංක තාපාංක. එතකොට මේවැ ද්‍රවාංක තාපාංක ඍණාගයන් ගන්නෙ. ඒ නිසා ඉතා පහළ ද්‍රවාංක තාපාංක තියෙනවා කියන්නේ කාමර උෂ්ණත්වය වෙනකොට මේගොල්ලන් හැමෝම වායු විදියට තමයි පවතින්නේ. කාටද මතක ඔක්සිජන් වල තාපාංකය මතකයිද? 11 සිද්ධි අපි ඉගෙන ගන්නවා. කීයද තාපාංකය? මතකයිද කාට හරි? ඔක්සිජන් වල ඔක්සිජන් වායුව බවට පත්වන උෂ්ණත්වය ඍණ 183යි. නයිට්‍රජන් ඍණ 196යි. ඒ කියන්නේ ඒවැයි තියෙන්නේ ඉතා පහළ ද්‍රවාංක තාපාංකය නිසා අනිවාර්යෙන් කාමර උෂ්ණත්වයට එනකොට මේගොල්ලන් කොහොමත් වායුවක් විදියට තමයි තියෙන්නේ. දැන් බලමු B කොටස. මේකේ තියෙන්නේ මොකද්ද මේ? කාටද මතක? මේ තියෙන මේ ව්‍යුහය මේ තියෙන පරමාණුක දැලිස. මිනිරන්. මිනිරන් වල පරමාණුක දැලිස තියෙන්නේ කාබන්මයි හැමතැනම තියෙන මේ හැම තිතක්ම කාබන්. එක කාබන් එකක් වටේ තියෙනවා කාබන් පරමාණු 3ක්. මේකේ අනිත් ව්‍යුහය අපි කතා කරන්නේ දියමන්ති ව්‍යුහය. මේක අපි කියනවා තලයක හදන්න පුළුවන්. මේක මේස උඩ හදන්න පුළුවන් නේ. නමුත් දියමන්ති වල කාබන් එකක් වටා කාබන් පරමාණු 4ක් තියෙනකොට මේස උඩ හදන්න බෑ. මේක තලීය රූපයක් වුණාට දියමන්ති වල ව්‍යුහය ත්‍රිමානයි. මෙයා ද්විමානයි, දියමන්ති ත්‍රිමානයි. දැන් බලමුකෝ අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. B රූපයේ දැක්වෙන ව්‍යුහය මොකද්ද? මිනිරන් වල මොකක් කියලා ලියන්න ඕනේද? පරමාණුක දැලිස කියලා ලියන්න ඕනේ. නිකන් මිනිරන් කියලා ලිව්වට බෑ. මිනිරන් පරමාණුක දැලිස. ඊගාට මෙම ව්‍යුහය සහිත ද්‍රව්‍ය ලිහිසි ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට හේතුව. එතකොට මෙතන මේ තට්ටු තියෙන්නේ. මේ මිනිරන් වල මේ එක තට්ටුවක්, මේ ඊළඟ තට්ටුව, මේවා අතර තියෙන ආකර්ෂණ බල අඩු නිසා මේ එකක් මත එකක් මොකද වෙන්නේ? ලිස්සලා යනවා. ඒ නිසා අපි කියනවා මේක ලිහිසි ද්‍රව්‍යයක්. ඒ කියන්නේ මිනිරන් වල තියෙන්නේ ස්තර විදියට තියෙන්නේ එකක් මත එකක් ලිස්සා යාමේ හැකියාව තියෙන නිසා මේවා අපි පාවිච්චි කරනවා මිනිරන් මොනවා විදියටද අපි දන්නවා පැන්සල් තුඩල් වැලුවත් ලිස්සනවා වගේ අපිට සෙවල ගතියට තියෙන එක ලිස්සන සුළුයි හේතුව මිනිරන් මේ විදියට තට්ටු විදියට තමයි තියෙන්නේ ඒවා එකක් මත එකක් ලිස්සලා යනවා ඒ නිසා මේවා ලිහිසි ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්න පුළුවන් ඊළඟ එක බලන්න C විද්‍යාගාරයේ දීලා තියෙනවා අපි මේක මේ තියෙන කාබන් ඉලෙක්ට්‍රෝඩ ජලීය ද්‍රාවණ දීලා මේකත් Y ජලීය ද්‍රාවණයක් දෙකේම ජලීය ද්‍රාවණ දෙකක් දීලා තියෙනවා මේ දීලා තියෙන්නේ අනිවාර්යයෙන්ම රසායනික සංයෝගවල අයනික සංයෝග සහ සහසංයුජ සංයෝගවල විදුලිය සන්නයනය කිරීමේ හැකියාව බලන ඇටවුම් දෙකක් දැන් මෙතන තියෙන කෝෂ දෙකක් බල්බ් එකක් දීලා තියෙනවා වයර් දෙක නිකන් ද්‍රාවණයට දාන්නේ අපි දාන්නේ කාබන් කූරු දෙකක් පාවිච්චි කරලා මේකෙත් එහෙමම තමයි තියෙන්නේ
දැන් මේ හරහා මේ ද්‍රාවණය හරහා විදුලිය යනවා නම් බල්බ් එක පත්තු වෙන්න ඕනේ. පත්තු වෙන්නේ නැත්නම් බල්බ් එක ද්‍රාවණය හරහා විදුලිය යන්නේ නැහැ. අයනික සංයෝග වලින් අපි මේකට ලුණු දැම්මොත් ලුණු ද්‍රාවණයක් දැම්මොත් අනිවාර්යෙන් මේ බල්බ් එක පත්තු වෙනවා. මේකට සීනි දැම්මොත් එයා සහසංයුජ සංයෝගයක් ග්ලූකෝස් දාන්න පුළුවන්. මධ්‍යසාර දාන්න පුළුවන්. එතකොට මේකේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. සහසංයුජ නම් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හේතුව සහසංයුජ සංයෝග හරහා විදුලිය සන්නයනය වෙන්නේ නැහැ. මේකට දැම්මොත් අයනික සංයෝග බල්බ් එක අනිවාර්යෙන්ම පත්තු වෙනවා. දැන් මේකේ තියෙන A ඇටම බල්බේ දැල්වේ. B ඇටම බල්බේ නොදැල්වේ. X ද්‍රාවණය සෑදීමට යොදාගත් සංයෝගයේ බන්ධන ස්වરૂපය. මොකද්ද බන්ධන ස්වરૂපය වෙන්න ඕනේ ඒ වලට? ඒ වල බන්ධන ස්වરૂපය අයනික බන්ධන. B ද්‍රාවණයේ රසායනික ද්‍රව්‍යයක් ගන්නවා. දැන් මම ගොඩක් දේවල් කිව්වා. ග්ලූකෝස්, සීනි, මධ්‍යසාර, ආසුත ජලය ඕන එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඊගාව එක 3 බලන්න තුන්වෙනි එක ජලය කාමරුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පැවතීමට හේතුවක්. මතකද ජලය ද්‍රවයක් ලෙස පැවතීමට හේතුවට අපි කතා කරන අන්තිම බන්ධන පාඩමේදී අවසානයේ කතා කරනවා ජලාණු අතර මොනවද තියෙන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බල. හේතුව ජලාණුව ද්‍රවීයයි. ද්‍රවීයයි කියන්නේ ජලාණුවේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකම අදින්න උත්සාහ කරනවා ඔක්සිජන්. එතකොට ඔක්සිජන් ඍණ ලෙස ඍණ වෙනවා, හයිඩ්‍රජන් ධන වෙනවා. එතකොට හැම අණුවකම ධන ඍණ තියෙනකොට මොකද වෙන්නේ? එකක ඍණ ඔක්සිජන් වල ඍණ අනිත් එක්කෙනාගේ ධන අදිනවා. එතකොට අපි කියනවා ජලාණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා කියලා. එතකොට ජලයේ තියෙනවා අන්තර් අණුක ආකර්ෂණ බල. ජලයේ අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනකොට එයාට රත් කරන ගොඩක් වෙලා රත් කරන්න ඕනේ වාෂ්ප වෙලා යන්නේ. නැත්නම් ජලාණුව එකකින් එකක් ගැලවිලා යන්න සෙන්ටිග්‍රේඩ් අංශක 100ට රත් කරන්න ඕනේ. ඒ නිසා අර අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයේ සුවිශේෂී ගුණ කීපයක් තියෙනවා. එකක් තමයි ජලය ද්‍රවයක් විදියට පැවතීම. නැත්නම් තියෙන ඕනේ වායුවක් විදියට. මොකද ඒක තව එක ලක්ෂණයක් කියන්න බලන්න අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට තියෙන සුවිශේෂී ගුණාංග තුනක් තව කීපයක් තියෙනවා. ඔයා එකක් කියන්න ඕගොල්ලන් මතකයි න ะ? විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව වැඩි අගයක් ගැනීම. හරි ඒ වගේ තව කාරණා තියෙනවා. ඒව ඔයගොල්ලන් පාඩම් කරගමු. ඊගායක බලන්න. මෙතන තියෙන O සහ H බන්ධනයේදී ආරෝපණ වර්ගය හරිද? දැන් මම කතා කරේ මේකනේ. ඔක්සිජන් මෙතන ඇයි මේ අදින්නේ ඉලෙක්ට්‍රෝන දෙක? හයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක අදින්නේ ඔක්සිජන් වල තියෙන මොන ගුණාංගය නිසාද? විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි. ඒ නිසා ඔක්සිජන්ගේ පැත්තට මේ දෙකම අදිනකොට මෙයා ඍණ වෙනවා, මෙයා ධන වෙනවා. එහෙනම් මෙතනට ධන ඩෙල්ටා ධන කියන්නේ ඉතා කුඩා ධනාගයක් සහ ඍණාගයක්. ඔක්සිජන් ඩෙල්ටා ඍණාගයක් කියන්නේ ඩෙල්ටා ඍණාගයක්. මෙතන ඩෙල්ටා ධනාගයක් කියන්නේ ඩෙල්ටා කියන එකේ තේරුම ඉතා කුඩා කියන එක. මෙයාට කුඩා ඍණාගයක් ලැබෙනවා, මෙයාට කුඩා ධනාගයක් ලැබෙනවා. ඊගාව එක සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. ද්‍රාවණ සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. ඉහත ක්‍රියාකාරකම් සඳහා X සහ Y ද්‍රාවණ සෑදීමේදී සැලකිය යුතු කරුණු දෙකක්. මොකද වෙන්න ඕනේ? මේවා හදද්දී ද්‍රාවණ සැකසීමේදී සැලකිලිමත් විය යුතු කාරණා දෙකක් අපෙන් අහනවා. මේවා ඉතා පිරිසුදුව හදන්න ඕන. වෙන දේවල් කලවම් වුණොත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේකට වෙන ආයන සම්බන්ධ වුණොත් මේකෙත් විදුලි යනවා. ඒ නිසා ඉතා පිරිසුදු විදියට මේ ද්‍රාවණ දෙකම හදා ගන්න ඕනේ. ඊළඟට තමයි මේවා හොඳට මේ කාබන් කූරුත් මොකක් වෙන්න ඕනේද?
හොඳ පිරිසිදු තත්ත්වයේ සූරල අපි ගන්න කාබන් කුර ගන්නකොට මේවා සූරලයි ගන්න. සූරල මේකෙත් ගන්න ඕනේ. මේ කූරුත් සූරල ගන්න ඕනේ. ද්‍රාවණ ඊගාවට භාජන පිරිසිදු කරලා ගන්න ඕන හොඳට. ඒ කාරණා ටික අපිට ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟ එකට යන්න. දැන් බලන්න මේ ප්‍රශ්නේ. මේක මතක් කරලා කියන්න බලන්න මොකද්ද මේ පරීක්ෂණය කියලා? නිව්ටන්ගේ මොන නියමය කතා කරන මේ ක්‍රියාකාරකමද මේ? නිව්ටන්ගේ කීවෙනි නියමයේද කියන්න බලන්න. දෙවෙනි නියමය. මෙතනදී නිව්ටන් 1යි, මෙතනදී නිව්ටන් 2යි, මෙතනදී නිව්ටන් 3යි. නිව්ටන් බලය වැඩි කරලා තියෙන්නේ මොකකින්ද කියන්න බලන්න. මේක අපි කරේ කොහොමද? රබර් පටියක් තනි රබර් පටියක් යොදා ගන්නවා. රබර් පටි දෙකක් යොදා ගන්නවා. මේකේ රබර් පටි කීයක් යොදා ගන්නවද? 3ක් යොදා ගන්නවා. හැබැයි ස්කන්ධ තුනම එක සමානයි. ස්කන්ධයේ m නියතයි. කවුද මේ? ස්කන්ධයේ m නියතයි. නිව්ටන් ගාන නැත්තම් අසන්තුලිත බලය වැඩි කරලා තියෙනවා. මේක යන පළවෙනි ප්‍රශ්නය. පරීක්ෂණයේදී නියතව තබාගත යුතු සාධක දෙකක්. එකක් තමයි පේන්නම තියෙනවා මොකද්ද? පේන්නම තියෙනවා ස්කන්ධය නියතව තියාගන්න ඕනේ. ඊළඟ එක තමයි මෙන්න මේ පුෂ්ඨය. කියන්නේ අපි මේ ට්‍රොලිය තියලා අදින පොළවේ ස්වභාවය එකම වෙන්න ඕනේ. පොළවේ ස්වභාවය සමාන වෙන්න ඕනේ. එක එක ඝර්ෂණයේ වෙනස් ඒවා තියෙන්න බෑ. ඊළඟ එක ABC අවස්ථා තුනේදී පිළිවෙලින් වැඩි කර ඇති සාධකය මොකද්ද? වැඩි කරලා තියෙන්නේ අසන්තුලිත බලය. ටීචර් වර්ගය මොකක් හරි ඇහුවද කියන්නේ? ටීචර් මේ අර දැන් කලින් ප්‍රශ්නේ අහලා තියෙනවනේ මේ නියතව තබාගත යුතු සාධක කියන්න කියලා. ඒකෙදි රබර් පටිය අදින දුර කියන එක ගන්න බැරිද? ඒක ගන්නත් පුළුවන්. අනිත් එක මේකත් මතක තියාගන්න. පහළ තියෙන දැන් මෙතන එකක් තමයි නියතව තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් මේකේ මෙතනදී ඒ සාධක මෙතන ඒකත් හරි වා කියන එක. මෙතන දැන් ඔන්නේ මේ අදින ප්‍රමාණය මේකේ ආයි වෙනස් කරන්න බෑ. මේත් ඒ ප්‍රමාණයටම අදින්න ඕනේ. ඒක සාධකයක්. දැන් මෙතනදී මේ සාධකයට වඩා මේ බලන්න දැන් මේකේ නියතව තියාගන්න නෑනේ අසන්තුලිත බලය. මේකේ 1යි, මේකේ 2යි, මේකේ 3යි. එතකොට අසන්තුලිත බලය අපි නියතව තියාගන්නේ නෑ. ඇයි? මේකෙත් මේට වඩා මේකේ අසන්තුලිත වැඩි මේකේ ඊටවත් වඩා හරි උත්තරයක් තමයි මොකද්ද? ওই ප්‍රශ්නේ ඒ අවුරුද්දේ ගැටලු සහගත වෙච්ච ප්‍රශ්නයක්. සමහර කාලවල එන ප්‍රශ්නවල එක එක ගැටලු වෙනවනේ. මේ ප්‍රශ්නේ ඒක මතවාදයට තුඩු වෙච්ච කාරණයක්. එතකොට මේකේ අපි වෙනස් කරන සාධකේ නෙමේක. එහෙනම් අපිට මේකෙදි මේක ලියනවට වඩා මේක ලිව්වොත් වඩා හරි. ඒකත් අපිට ලකුණු වල උත්තරේදී ඒකත් තියුණා. ඒ වුණාට මෙන්න මේ පුෂ්ඨයේ ස්වභාවය. පුෂ්ඨයේ ස්වභාවය වෙනස් වුණොත් මොකද වෙන්නේ? පුෂ්ඨයේ ස්වභාවය වෙනස් වුණොත් අනිවාර්යෙන් ත්වරණයට මොකද වෙන්නේ? ත්වරණයට අනිවාර්යෙන් බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේක ලිව්වොත් වැරදි නෑ. නමුත් ඒකත් ඒ උත්තරේට තියුණා මට මතකයි. ඒ වුණාට වඩා හරි උත්තරයක් වෙන්න පුළුවන්. මෙන්න මේ පුෂ්ඨයේ ස්වභාවයත් අපි නියතව තියාගන්නට ඕනේ. හරි? ඊගාව එක ගැටලුවක් එනවා නම් අනිවාර්යෙන් කතා කරන්න. ඊගාව එක ABC තුනේදී වැඩි කර ඇති සාධකය මොකද්ද? අසන්තුලිත බලය. ඊළඟ එක මෙම පරීක්ෂණයේදී ට්‍රොලිය මත අඩු තිරස් බලයක් යෙදුවලු චලනය වුණේ නෑලු. මොකද්ද හේතුව? 3 කියන්න බලන්න මම දැන් කිව්වොත් එක. හෙමින් ඇද්දලු ගියේ නෑලු. කියන්න බලන්න මොකද්ද කියලා සාධකය? ට්‍රොලියේ රෝදවල තියෙන ඝර්ෂණ බලය නවත්තන්න ප්‍රමාණවත්. ඔව් ඝර්ෂණ උත්තරේ එන්න ඕනේ. මේකේ හේතුව මොකද්ද? ඝර්ෂණ බලය. හරි? රෝදවල වෙන්න පුළුවන්. පොළේ තියෙන රළු බව නිසා ඇති වෙන ඝර්ෂණ බලය වෙන්න පුළුවන්. හේතුව තමයි අපි යොදන බලය කාට වඩා අඩු වීමද? අපි යොදන බලය ඝර්ෂණ බලයට වඩා නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වීම.
අපි යොදන්න ඕනේ ඝර්ෂණ බලය අභිබවා යන බලයක්. ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් යෙදුවොත් තමයි වස්තුවක් චලනය වෙන්නේ. හරි එහෙනම් ඝර්ෂණ බලය අපි යොදන බලය ඝර්ෂණ බලයට වඩා අඩුවීම තමයි චලනය නොවීමට හේතුව. ඊගාව එක සුමට ලෑල්ල තරමක් ආනතව තැබූ විට ආනත තිබ්බා මොකද වෙන්නේ? ඉක්මනින් යනවා පෙරදිලා. හේතුව අහනවා. වෙනවා කියලාම කියලා තියෙනවනේ. එකක වනවද කියලා අහන්නේ. එකක වෙනවද ඇල කරාම වේගෙන් යනවා කියලා? පහසුවෙන් චලනය වෙනවා කියලා එකක වෙනවද? ඔව්නේ. හේතුව මොකද්ද? අපි ඇල කරාම එයාගේ බරත් හේතු වෙනව මොනව වෙන්නද? බරත් අසන්තුලිත බලයක් විදියට ක්‍රියාත්මක වෙනවා ඇල කරාම. ඇල කරාම ට්‍රොලියේ බරත් අසන්තුලිත බලයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මෙහෙම තිරස්ව තියෙද්දී මෙහෙම යනකොට ගුරුත්වයේ බලපාන්නේ නැහැනේ. පොඩ්ඩක් හරි ඇල කරපු ගමන් මේ වස්තුවේ බර පහළට ක්‍රියාත්මක. මේකෙදි මේ පැත්තට තියෙන්නේ මේ පොළොව තිරස් නිසා ඇල කරපු ගමන් මොකද වෙන්නේ? ට්‍රොලියේ බර අසන්තුලිත බලයට උදව්වක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මේකේ ගැටලුවක් තියෙනවා නම් අහන්න ඒකේ. හරිද? හතරවෙනි ප්‍රශ්නය. ට්‍රොලියේ බර අසන්තුලිත බලය විදියට ක්‍රියාත්මක වෙනවා. අර අසන්තුලිත බලය තවත් පහසුවක් වෙනවා චලනය වෙන්න. ඊගායක බලන්න. බලය යෙදීම සඳහා යොදාගන්න රබර් පටි ට්‍රොලියට සමාන්තරව එකම දුරකට ඇදිය යුත්තේ ඇයි? ට්‍රොලියට සමාන්තර වදින්න ඕනේ එකම දුරකට. නැත්තම් මොකද වෙන්නේ? එක එක රබර් පටියේ බලය වෙනස් වෙනකොට බලයේ යෙදීමට යොදාගන්න රබර් පටිය ට්‍රොලියට සමාන්තරව ඇදිය යුත්තේ සමාන බලයක් යොදන්න ඕනේ මෙතනදී. හැම රබර් පටියෙම යෙදෙන බලය සමාන විය යුතු නිසා. ඊගාව 6 වෙනි ප්‍රශ්නය. ට්‍රොලිය මත යොදන බලය මැනීමට අවශ්‍ය නම් යොදා ගන්නා උපකරණය. 6ට උපකරණය මොකද්ද කියන්න බලන්න. 6 වෙනි ප්‍රශ්නය. උපකරණය මොකද්ද? නිව්ටන් දුණු තරාදිය. නිව්ටන් තුලාව කියන එක තමයි ඒකට උත්තරේ. ඊගායක බලන්න. ඉහත අවස්ථා තුන සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාර 3ක් දීලා තියෙනවලු. ප්‍රවේග කාල ප්‍රස්ථාර 3 දැන් කියන්න බෑ ප්‍රවේග කාල ප්‍රස්ථාර 3 A B මෙතන 1 2 3 දාලා තියෙනවා. ප්‍රවේගය මේකෙන් කියන්නේ මොකද්ද කියන්න බලන්න. මේකෙන් කියන්නේ මොකද්ද? මේකේ නිසලතාවයෙන් මෙතන තියෙන්නේ අඩු ප්‍රවේගයකින් පටන් අරන් ත්වරණය වෙලා නේද? මේ තුනේම තියෙන ත්වරණය කියලා පැහැදිලිනේ. මේකේ තියෙන්නේ අඩු ප්‍රවේගයකින් පටන් අරන් ත්වරණය වෙලා. මේකේ ඊට වඩා මෙයාට වඩා මේකට වඩා මේකේ ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය අඩුයි. මේකේ ඊටත් වඩා ආරම්භක ප්‍රවේගය අඩුයි. දැන් මට කියන්න ඉස්සෙල්ලා එකේ පළවෙනි අවස්ථාවද දෙවෙනි මේක කොයි අවස්ථාවද කියන්නේ? වැඩිම ප්‍රවේගයෙන් පටන් ගන්න ඒ උඩ තිබිච්ච එකෙන් 1ද 2ද 3ද? මේකට අදාළ වෙන්නේ මේකේ රබර් පටි කීයක් දාපු එකද? මේකට එන්නේ රබර් පටි කීයක් දාපු 3ක් දාපු එකයි ආරම්භක ප්‍රවේගය වැඩි. මේක රබර් පටි 2ක් දාපු අවස්ථාව. මේක රබර් පටි 1ක් දාපු අවස්ථාවයි. මේගොල්ලන් මේකේ යොදන බලය අඩු නිසා ආරම්භක ප්‍රවේගය අඩුයි. මේකේ යොදන බලය වැඩි නිසා ආරම්භක ප්‍රවේගය වැඩි. එහෙනම් මෙතන තියෙන්නේ තුන්වෙනි අවස්ථාව. මෙතන තියෙන්නේ දෙවෙනි අවස්ථාව. මෙතන තියෙන්නේ රබර් පටි 1ක් යොදපු අවස්ථාව. ආරම්භක ප්‍රවේගය මේකේ අඩුයි. මේකේ ඊට වඩා වැඩි. මේකේ අවසානයේ පළවෙනියට තියෙන එකේ ගොඩක් වැඩියෙන් තියෙන එක රබර් පටි 3ක් යොදපු අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඊගාක බලන්න 8 වෙනි එක. අවස්ථා 3 ඉදිරිපත් කළාගේ සම්බන්ධතාවය මොකද්ද? සම්බන්ධතාවය බලන්න මේ හැම එකේම මේකේ මෙන්න මෙයාගේ ත්වරණය අඩුයි.
මෙයාගේ ත්වරණය ඊට වඩා වැඩි. මේකේ ත්වරණය ඊට වඩා මේකෙදි මෙතන පුංචි ඇලයක් තියෙන්න ඕනේ මේ පැත්තට ඈ. දැන් අපි දන්නවා ත්වරණය මොකද වෙන්නේ? එක රබර් පටියක් දාපුවාම ත්වරණය අඩු ත්වරණයක්. ඒ කියන්නේ අසන්තුලිත බලය වැඩි වෙන්න ත්වරණයේ අගය මොකද වෙන්න ඕනේ? ත්වරණයේ අගය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේ ත්වරණයට වඩා මේ අවස්ථාවේ ත්වරණය වැඩි වෙන්න ඕනේ. මේ අවස්ථාවේ ඊටත් වඩා ත්වරණය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එතකොට මේ අවස්ථා තුනේදී මොකද සම්බන්ධතාවය? රබර් පටි එකක් යෙදුවාම ත්වරණය අඩුයි. දෙකක් යෙදුවාම ත්වරණය ඊට වඩා වැඩි. තුනක් යෙදුවාම ත්වරණය ඊටත් වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් සම්බන්ධතාවය මොකද්ද? අසන්තුලිත බලය වැඩි වෙන විට ත්වරණය වැඩි වේ. නැත්නම් අසන්තුලිත බලය ත්වරණයට නැත්නම් ත්වරණය අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වේ. මේ ඇසුරෙන් ගොඩනැගෙන නියමය නිව්ටන්ගේ දෙවන නියමය. මෙතන නියමයට එන්නේ නිව්ටන්. ටීචර් මේ ඔය ප්‍රස්ථාර තුනෙන් එතකොට වැඩිම ත්වරණයක් තියෙන්නේ මොකේද? මේක හොයාගන්න විදිය කියන්න මට. මෙන්න මේකේ බලන්න කෝණයක් ගත්තොත් එහෙනම් මේකේ අනුක්‍රමණය බලන්න. මේකේ අනුක්‍රමණය ගත්තාම ඔයාලට පේනවාද මෙන්න මෙතන ඉඳයි මේ උසනේ y උස මේ y උසනේ මේකේ y උස. එහෙම නැත්නම් හිතන්න කෝණය. මේකේ කෝණය ගැන හිතන්නකෝ. මේකේ කෝණයට වඩා මේකේ කෝණය වැඩි කියලා ඔයාලට පේනවාද? සාමාන්‍යයෙන් අනුක්‍රමණය හොයනකොට y අක්ෂයට වඩා y අක්ෂය එකයි කියලා හිතන්න. හැම එකෙම y අක්ෂය සමානයි නම් මෙන්න මේ විදිහට x අක්ෂය විශාල වුණොත් y කුඩායි x විශාලයි. මෙන්න මේක ගත්තාම y කුඩා ගයක් x විශාලා ගයක්. මෙතන බලන්න. y විශාලයි x සහ සමාන මේ මීට වඩා මේ y අගයට වඩා මේ y වගේ වාට පේනවද විශාලයි කියලා. අනුක්‍රමණය කියන්නේ කෝණය අගය කියලා හිතන්න පුළුවන්ද කියන්න බලන්න ඕගොල්ලන්ට. ප්‍රස්ථාරයක මෙන්න මෙතනින් අපි මෙහෙම රේඛාවක් ඇඳොත් ඔන්නෝම රේඛාවක් ඇඳොත් මෙහෙම රේඛාවක් ඇඳොත් මේකට කෝණයක් එනවනේ. මේ බලන්න. බලන් ඉන්නකො ඇඳින කෝණේ. දැන් බලන්න. මෙන්න මේක ගැන බලන්න එපා. මෙන්න මෙතන කෝණයට වඩා ඔයාලට පේනවද මෙතන කෝණය වැඩි කියලා? ඒ කියන්නේ ප්‍රස්ථාර දැන් ඔයාලා ඇඳලා තියෙන්නේ මේ කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වැඩි වෙනවා කියන්නේ අපි කියන අනුක්‍රමණය වැඩි කියලා ප්‍රස්ථාරයක. මෙන්න මේකේ කෝණයට වඩා මේකේ කෝණය වැඩි නම් ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි. වෙන විදියකට කිව්වොත් ඒ කියන්නේ ටීචර් අනුක්‍රමණය වැඩි කියන්නේ ත්වරණයත් වැඩි. ත්වරණය වැඩි කියන එක. අනුක්‍රමණය වැඩි කියන්නේ ත්වරණය වැඩි කියන එක. දැන් අපි හිතමු මෙන්න මේක බලන්න. මෙන්න මේක බලන්න. ටීචර් එතකොට ත්වරණය වැඩි වුණා කියන්නේ මේ යෙදෙන බලයත් වැඩි වෙනවද? ත්වරණය වැඩි වෙන්නේ අපි යොදන බලය වැඩි වෙනකොට. ඔව් එතකොට ටීචර් මේ දැන් මෙතනින් ත්වරණය වැඩි වෙන්නේ මේ දෙවනි ප්‍රස්ථාරනේ. දැන් මෙතන පුතේ මේ ප්‍රස්ථාරයේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අපි මෙතන බලන්නකො දැන් අපි අදිනවනේ එකපාරට. පළවෙනි අවස්ථාවේදී එක රබර් පටියක් දාපුවාම අපි යොදන ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ?
අපි යොදන ආරම්භක ප්‍රවේගයේ පළවෙනි අවස්ථාවේදී එකකින් ඇද්දොත් ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ? අඩු ආරම්භක ප්‍රවේගයක් වැඩි. අඩු ආරම්භක ප්‍රවේගයක් නේ පළවෙනි එකේදී. රබර් පටි දෙකක් යදුවොත් මොකද වෙන්නේ? අපි යොදන ආරම්භක ප්‍රවේගය ඊට වඩා වැඩි. තුන්වෙනි එකේදී වෙන්නේ ආරම්භක ප්‍රවේගය ගොඩක් වැඩි. දැන් මෙතනදී මෙන්න මේ ප්‍රස්ථාරයේ අඳිනකොට පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ බලන්න කුඩා ආරම්භක ප්‍රවේගයක් තියෙන්නේ මේකේ. ඊළඟට ආරම්භක ප්‍රවේගයක් තියෙන්නේ මේකත් එක්ක මේ මට්ටමින් බැලුවොත් එහෙම අපි මේ ප්‍රස්ථාර දෙකේ මම ඔයාලට කියවනේ ගැටලුවක් තියෙනවා කියලා. මේකේ වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි. මේ ප්‍රස්ථාරය දැන් මෙන්න මේකේ ආරම්භක ප්‍රවේගය කුඩායි. මෙන්න මේ දෙකේ අතර පරතරයක් තියෙනවද බලන්නකෝ. මෙන්න මේ ප්‍රස්ථාර දෙකේ ගැටලුවක් තියෙනවා කිව්වේ මම ඒකයි. මේක එන්න ඕනේ මීට වඩා ටිකක් උඩින්. මේ සමාන මට්ටමට හරියලා මේකේ පේනවා මෙතන චුට්ටක් අපි ගන්නකොට මෙතනදී අපි වැඩි කියලා ගත්තේ මම මේ ඇහෙම ආයිමර. නමුත් මේකේ හරියනම් එන්න ඕනේ එක්ක මේ අඳින එක තව පොඩ්ඩක් උඩට යන්න. මෙන්න මේ හරියට විතර. එතකොට මේකත් එක්ක සම්බන්ධයක් මීට වඩා අපිට පේනවනේ මේකට වඩා වැඩි කියලා. එහෙමනම් අපි ගත්තොත් මේක මෙන්න මේ හරියෙන් විතර ඔන්න මේ ප්‍රස්ථාරය හරි. මේකේ අඩු මේක කියලා අපි තෝරගත්තා. කිසි ගැටලුවක් නැහැ. මේකෙදි මෙන්න මේ දෙකේ ගැටලුවක් තියෙනවා. දැන් මේකේ විදිහට නම් පේන්නේ මේකේ තමයි ත්වරණය මොකක් කියලා තියෙන්නේ කියලා. මේකේ තමයි ත්වරණය වැඩිම කියලා අපිට පේන්නේ. එතකොට අපිට මේක අමතම කරලා දැම්මොත් මේක අපි මේ තා පොඩ්ඩක් උඩට ගිහිල්ලා මේ ප්‍රස්ථාරය ඇඳගත්තොත් මේක තමයි රබර් පටි 3 අවස්ථාව. මම කියන එක තේරුණාද කියන එක? මෙන්න මේ මට්ටමට වඩා තව ටිකක් උඩින් මේ ප්‍රස්ථාරය මොහොම ඇඳොත් එහෙම මේක තමයි රබර් පටි 3 අවස්ථාව. මේක රබර් පටි 2 අවස්ථාව. මේක රබර් පටි 1 අවස්ථාව. මොකද වෙන්න ඕනේ? ත්වරණය වැඩි කියලා පේන්න නම් අනිවාර්යෙන් මෙන්න මේ කෝණය විශාල වෙන්න ඕනේ. දැන් ඔයාලගේ ගාව පේපර් එක තියෙනවා නම් නැත්තම් මෙන්න මේක පොඩ්ඩක් උඩින් හදාගන්න. මේ ප්‍රශ්නේම මේක වෙනස් කරන්නේ නැතුව මෙන්න මේක මේ විදිහටම කෝණයේ වැඩියට උඩින් ඇඳගන්න. එතකොට මේක රබර් පටි 1 අවස්ථාව, මේක රබර් පටි 2 අවස්ථාව, මේක රබර් පටි 3 අවස්ථාවයි එන්නේ. මං කිව්ව එක තේරුන්නේ නැද්ද? හරි ටීචර් තේරුණා. හරි නේද? දැන් මේක ඔයාලා මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ මට්ටමට වඩා උඩින් ඇඳගන්න. උඩින් මේ කෝණේ විශාල එක ඇඳගන්න. එතකොට මේක තමයි රබර් පටි 3 අවස්ථාව. එතකොට අසන්තුලිත බලය වැඩි නම් අනිවාර්යයෙන්ම ත්වරණය වැඩි. ආරම්භක ප්‍රවේගයත් වැඩි. පැහැදිලි නේද? අකිතේ හරිද ගැටලුව? හරි ටීචර් හරි. හරි. ඊගාව එක බලන්න. නිගමනය හරි නිව්ටන්ගේ නියමයේ දෙවෙනි නියමය. දැන් ගානක් හදන්න තියෙන්නේ. මොකක්ද උත්තරේ හොයලා කියන්න මට? ග්‍රෑම් 500යි ත්වරණය දීලා තියෙනවා. අවශ්‍ය බලය සමීකරණයේ F සමානයි ma දාලා හදලා කියන්න. 10යි නිව්ටන්. ඔව්. උත්තරේ F කියන්නේ දන්නේ 0.5 වැඩි කිරීම කිය දෙන්නේ. F සමානයි ma. ඔව්. මෙතන එන්නේ නිව්ටන් කීයයිද? 10 නෙමෙයි නිව්ටන් 1 නේද? ඔව් 1යි. ඔව් නිව්ටන් 1යි. දැන් විවෘත රචනා ප්‍රශ්න ටික හරි. ඊගා බලමු රචනා ප්‍රශ්න ටික. රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි එක. මේක දැකලා පුරුදු එකක් නේද? ශ්වසන පරීක්ෂණය. මේකේ තියෙන්නේ ඇටවුම පිළිවෙලට නෙමෙයි කියලා පැහැදිලිනේ. දැන් මට කියන්න මේකේ මෙන්න මේ පැත්තට එන්න ඕනේ ඇටවුම මොකද්ද? මෙතන පළවෙනියටම තියෙන්න ඕනේ ඇටවුම මොකද්ද? Aද Bද Cද Dද Eද ඉක්මනින් කියන්න. මේකේ මුලටම එන්න ඕනේ B. මෙන්න මෙයා මෙතනට එන්න ඕනේ. ඇයි? මෙයා B ඊගාවට එන්න ඕනේ කුණු දියර එකක්. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? E. ඊගාවට D අන්තිමට තමයි මොකද්ද? ජල චූෂක එන්න ඕනේ. හරිනේ? ඊගාට ඔන්න ඒ ඇටවුම එන විදිය මේක වැරදි තියෙන විදිය. සෛලීය ශ්වසනය යනු කුමක්ද? දැන් දන්නවා සෛලීය ශ්වසනය 11 දිත් ඉගෙනගෙන ඉවරයිනේ. දන්නවනේ සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියලා?
කියන්න. සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය කියන්නේ සෛල තුල කියන්න. ජීවී සෛල තුළ සංචිතාහාර උපදවන නෑ වැරදි. සංචිතාහාරක් ඕනේ. මොකක්ද තියෙන්නේ? ජීවී ග්ලූකෝස් සෛල තුල ඔක්සිකරණය කරලා ශක්තිය නිපදවනවා. ග්ලූකෝස් ඔක්සිකරණයෙන් ශක්තිය නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියට තමයි අපි ශ්වසනය කියන්නේ. සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියාවකදී ග්ලූකෝස් ඔක්සිකරණය වී ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සෛලීය ශ්වසනය. ඊගාට කියන අනුපිළිවෙලට දක්වන්න පුළුවන්නේ මැඩියා වෙනුවට යෙදිය හැකි වෙනත් ද්‍රව්‍යයක්. අපි ඉස්කෝලේ දාන්නේ මොනවද? පැලවෙන බීජ. මුම් බීජ දාන්නේ. හරිද? ඊගාට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේදී මේ ප්‍රයෝජනේ ඇයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ? කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් එන කාබන් ඩයොක්සයිඩ් ටික උරාගන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට දාන්න පුළුවන් මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊගාට එක බඳුනක් කිරිපාට වුණාලු. ඊට හේතුව මොකද්ද කියලා අහනවා. හුණු දියර කිරිපාට වෙන්න හේතුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියරේට ගිය ගමන් කාබන් ඩයොක්සයිඩ් මොන පාට වෙනවද? කිරිපාට වෙනවා. ඊගාව එක. ජීවීන් තමා විසින් ස්වයං පෝෂණයේ ආකාර දෙක මතකයිද? ස්වයං පෝෂණය ආකාර දෙකයි. ප්‍රභා ස්වයං පෝෂණයයි රසායනික ස්වයං පෝෂණය. ඔව්. ප්‍රභා ස්වයං පෝෂණය කියන්නේ මොකද්ද? මොකද්ද ප්‍රභා ස්වයං පෝෂණය? සූර්ය ශක්තිය යොදා ගන්නවා. සූර්ය ශක්තිය යොදාගෙන නම් ස්වයං පෝෂණය වෙන්නේ ප්‍රභා ස්වයං පෝෂණය. රසායනික ස්වයං පෝෂණය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින් නම් ශක්තිය ගන්න බැක්ටීරියානේ. ඔක විශේෂත්වය. බැක්ටීරියා තමයි රසායනික ස්වයං පෝෂණය වෙන්නේ. ශාක සියල්ලම ප්‍රභා ස්වයං පෝෂී. හරි? ඊගාට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කොහොමද යොදන්න කියන්නේ? සමීකරණයකින්. පුළුවන් නේද? මම ඒක කියන්න යන්නේ. ඊගාව එක. ඊගාව එක බලන්න. කාලූස් 1990 දී ඉදිරිපත් කරන ලද වර්ගීකරණය. ජීවි වර්ගීකරණය දැන් මතකයි නේද? ජීවි වර්ගීකරණයේදී අපි ජීවීන් බෙදනවා ප්‍රධාන අධිරාජධානී තුනකට. මම ගිය සතියේ කිව්වා අධිරාජධානී තුන ආකියා, බැක්ටීරියා සහ යූකැරියා. යූකැරියා වල රාජධානී හතර තමයි මේ තියෙන්නේ. A B C D ගත්තොත් මේ තියෙන්නේ ආකියා, බැක්ටීරියා, ඊගාවට මේ තියෙන යූකැරියා වල රාජධානී ඉතින් අධිරාජධානී මේ තියෙන අධිරාජධානිය මේ තියෙන රාජධානී. A B C D වලට දාන්න පුළුවන් මොනවද කියන්න බලන්න. ප්‍රොටිස්ටා, B ෆංගයි, C ප්ලාන්ටේ ඇනිමාලියා. හරිනේ? හරි. ඊගාට බලන්න. වර්ගීකරණයක ප්‍රයෝජන කියන්න ඕනේ නේද? ඊගායක බලන්න. ඊට සටහනට අනුව ප්‍රොටිස්ටා අධිරාජධානියට අයත් A B C D ප්‍රොටිස්ටා අධිරාජධානියට අයත් ඊට සටහනට අනුව ප්‍රොටිස්ටා රාජධානියට අයත් A B C D නම් කරන්න කියලා තියෙන්නේ. මෙතන මොකක්ද එන්න ඕනේ? යූකැරියා රාජධානියට අයත්. ඔව් යූකැරියා අධිරාජධානිය කියලා එන්න ඕනේ. A B C D නම් කරගන්න පුළුවන් නේද? හරි. ඊගායක බලන්න. ශාක හා සතුන් අයත් වන රාජධානී වෙන වෙනම සටහන් කරන්න පුළුවන් නේද? ශාක අයිති වෙන්නේ ප්ලාන්ටේ වලට, සතුන් අයත් වෙන්නේ ඇනිමාලියා වලට. ඊගාවට සාගර ජලයේ වෙසෙන යූකැරියා අධිරාජධානියට අයත් වාතයේ සංයුතිය තුලත තබාගෙන බොහෝ සෙයින් දායක වන ජීවී කණ්ඩායමකට එක් උදාහරණයක්. සාගර ජලයේ ඉන්න යූකැරියා අධිරාජධානියට අයත් වාතයේ සංයුතිය නියතව තබා ගැනීමට බොහෝ සෙයින් දායක වන ජීවී කාණ්ඩයකට එක් උදාහරණයක්. මොකද්ද ගන්නෙ අපි? ඇල්ගි. ශාක රාජධානි. ඔව් ඇල්ගි. උදාහරණයක් කිව්වොත් එimhe ඇල්ගි වලට උදාහරණ එක උදාහරණයක් කියන්න බෑ ඇල්ගි වලට. අපි දන්න එක අපි උදාහරණයක් විදිහට කියනවා උල්වා නේද? ඇල්ගි එකක් නේ උල්වා කියලා කියන්නේ. ඩයටම්. ඊගායක බලන්න.
ඩයටම් වර්ග උල්වා වර්ග ගොඩාක් තියෙනවා ඇල්ගී වල රතු ඇල්ගා දුඹුරු ඇල්ගා රන්වන් දුඹුරු ඇල්ගා එම කිය ගොඩක් ಜಾති තියෙනවා ඒකෙන් අපිට පොතේ තියෙන හොඳම උදාහරණය තමයි උල්වා තමයි විශාලම ඇල්ගාවක් විදිහට අපිට දීලා තියෙන්නේ ඩයටම් කියන එකත් අය ඩයටම් වල විශේෂත්වය ඩයටම් ඒකසෛලිකයි උල්වා කියන්නේ බහුසෛලික ඇල්ගාවක් ඊගායක බලන්න බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වාසි අවාසි පුළුවන් නේද ඒ කියන්නේ අපි බැක්ටීරියාල අවාසියක් තමයි ලෙඩ රෝගෝ කරන එක වාසි ඕන තරම් ඔයාලා දන්නවා හරි ඒක ලියන්න ඕනේ අපි ඊගායක බලමු ඊගායක ටිකක් අමාරු ප්‍රශ්නයක් නේ දැන් මේක බලන්න මේ තියෙන ආවර්තිතා වගුවේ ප්‍රථම අයනීකරණ ශක්තියලු දෙවන හා තෙවන ආවර්තලු මේ තියෙන්නේ එතකොට දෙවන ආවර්තයයි තෙවන ආවර්තයයි නම් මෙන්න මේ මෙන්න මෙතන ඉන්නේ ආවර්තය වෙනස් වෙන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ මොන කාණ්ඩයේද මොන කාණ්ඩයේද 8 එහෙනම් මට කියන්න මේක දෙවන ආවර්තය නම් මෙන්න මේ මෙතන A B C D කියන්නේ කවුද කියලා කියන්න දෙවන ආවර්තයේ ඉන්නේ කවුද 8 වෙනි කාණ්ඩේ අපි ඒව දෙකවා නියෝන් මෙතන එහෙනම් C D නියෝන් C කවුද C කවුද D නියෝන් නම් ෆ්ලුවරින් C ෆ්ලුවරින් B ඔක්සිජන් ඔක්සිජන් A නයිට්‍රජන් නයිට්‍රජන් එහෙනම් මේ E කවුද E මෙතන කීයද එහෙනම් මෙතන 10යි 9යි 8යි 7යි එහෙනම් මෙතන 10 මෙයා 11යි 12යි 13යි 11 කියන්නේ කවුද සෝඩියම් ෆ්ලුවරින් කියන්නේ මෙතන මැග්නීසියම් මෙතන F කියන්නේ මැග්නීසියම් G කියන්නේ ඇලුමිනියම් මේ වගේ එකක් දැක්ක ගමන් මූලද්‍රව්‍ය ටික ටක් ගාලා වෙන තැනකින් හරි එතන පැන්සලෙන් ලියා ගන්න. ඒතර උත්තර ලියන්න ලේසි. දැන් මේ තියෙන්නේ ඔන්න දැන් අපි අඳුරගත්ත තියෙන දේවල් ටික. දැන් බලමු ඊගාට මොකද්ද තියෙන්නේ කියලා ඊගාවට. ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. ප්‍රස්ථාරයේ ඒක නෙමෙයි. දැන් බලන්න ප්‍රශ්නේ. පළමු අයනීකරණ ශක්තිය අර්ථ දක්වන්න පුළුවන් නේද? පළමු අයනීකරණ ශක්තිය කියන්නේ වායුමය අවස්ථාවේ ඇති පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීමට අවශ්‍ය දිය යුතු අවම ශක්තියට අපි කියනවා පළමු අයනීකරණ ශක්තිය. ඒක ඔයාලට ලියා ගන්න පුළුවන්. ඊගාට අහනවා ඉහත ඒවායින් ඉහළම අයනීකරණ ශක්තිය මූලද්‍රව්‍ය හොයාගන්න පුළුවන් නේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම එක D. ඊගාට තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය දෙකක්. තුන්වන ආවර්තය හොයාගන්න පුළුවන් නේද? A B C D දෙවන ආවර්තයේ නම් D E A B C D දෙවන ආවර්තයේ E F G ඒකනේ තුන්වෙනි ආවර්තයේ සැබෑ සංකේත. දැන් අපි දන්න සැබෑ සංකේත අපි හොයාගත්තා. E කියන්නේ සෝඩියම් F කියන්නේ මැග්නීසියම් G කියන්නේ ඇලුමිනියම්. නිසා ඒව ලියන්නත් පුළුවන්. E හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය පුළුවන් නේද ලියන්න? සෝඩියම් වල 11යි 2යි 8යි 1යි. පැහැදිලිනේ අපි කලින් කතා කරලා ආවේ. E ඔක්සිජන් මූලද්‍රව්‍ය සමග සාධන සංයෝගයේ අණුක සූත්‍රය. E කියන්නේ කවුද? සෝඩියම්නේ. ඔක්සිජන් 1. කොහොමද සූත්‍රය? සෝඩියම් පළවෙනි කාණ්ඩයේ එහෙනම් E වල සංයුජතාවය 1යි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩයේ එයාගේ සංයුජතාවය 2යි. හරි නේද? එහෙනම් මෙයාගේ 1යි සංයුජතාවය මෙයාගේ 2යි සංයුජතාවය නම් එන්නේ කොහොමද සූත්‍රය එන්නේ? සූත්‍රය කියන්න බලන්න. E2O
E2O ද E2O හරිනේ අපි E වලින්ම ගත්තොත් සෝඩියම් නැතුව E2O නැත්නම් සෝඩියම් එක ගත්තොත් Na2O හරි ඊගාව එක ස්කන්ධය ප්‍රකාශ කිරීමේදී ඔන්න ඒක කියවන්නේ මම ඒක අපි දන්න සමයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කාබන් 6 12 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් ඒකනේ පරමාණුක ස්කන්ධ ඒකකය ඊට සඳහන් අගය හඳුන්වන නම අන්න ඒක මම දැන් කිව්වම උත්තරේ පරමාණුක ස්කන්ධ ඒකකේ කාබන් සමස්ථානිකයේ 12න් එක කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකේ ඊගාට අහනවා පරමාණුක ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු කුමක්ද හඳුන්වන්නේ ඒක මොකද්ද යම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධයේ 12න් එකක් මෙන් කී වාරයක්ද යන්නේ එහෙම නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ මෙන් කී වාරයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි කියන්නේ. හරි සමීකරණ කීපයක් මම ඔයාලට දීලා ඇති. ඊගාවට දීලා තියෙනවා ක්ලෝරීන් පරමාණුවේ ස්කන්ධය දීලා අහනවා මොකද්ද ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් කොහොමද සමීකරණය වෙන්නේ? ක්ලෝරීන් වල ලියා ගන්න හැමෝම ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මොකද්ද? ක්ලෝරීන් පරමාණුවේ ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකේ. හැමෝම ලියන්න. ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ක්ලෝරීන් පරමාණුවේ ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකේ. යටට එන්නේ පරමාණුක ස්කන්ධ ඒකකේ උඩට එන්නේ ක්ලෝරීන් පරමාණුවේ ස්කන්ධය. දැන් ආදේශ කරන්න බලන්න. 5.9.3 වැඩි කිරීම 10 ඍණ 23 බෙදන්න ඕනේ. මෙන්න මේ අගේ. ඒකත් ලියන්න. 5.9.3 වැඩි කිරීම 10 ඍණ 23 බෙදීම 1.66 වැඩි කිරීම 10 ඍණ 24. උත්තරේ එන්න ඕන කීයද? උත්තරේ එන්න ඕන කීයද? ඕක අපි උත්තරේ හොයන්න ඕනේ නැහැ. උත්තරේ එන්න ඕන කීයද කියන්න බලන්න. 35.5. 35.5. 35.5 තමයි අපේ උත්තරේට එන්න ඕන. එහෙනම් හරියට තේරෙනවනේ. ඊගාට යනවා කාබන් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් 24ක අඩංගු පරමාණු මවුල සංඛ්‍යාව. මතකයිද මවුල ගන්න හොයන සමීකරණය? මවුල ගණන සමානයි අමතක නම් ලියා ගන්න. මවුල ගණන සමානයි දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. දැන් හොයලා කියන්න බලන්න. දී ඇති ස්කන්ධයයි මෞලික ස්කන්ධයයි. කොහොමද උත්තරේ එන්නේ? දී ඇති ස්කන්ධය කියන්නේ අපිට දීලා තියෙන කීයද? 24යි. මේක දීලා තියෙන මෞලික ස්කන්ධය. මේ දීලා තියෙන මෞලික ස්කන්ධය 12යි. උත්තරේ කීයද එන මෞල සංඛ්‍යාව? 2. 2යි. මෞල 2යි. එහෙනම් මේ මෞලයේ තියෙන මෞල දෙකේ තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව කාටද කියන්න පුළුවන්? 2 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10. 2 වැඩි කිරීම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මතකයි නේව? ඊගාට මෙන්න දීලා තියෙනවා අගයන් කීපයක්. දැන් අහන්නේ මොනවද බලන්න පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන සංඛ්‍යාව ස්කන්ධ ක්‍රමාංකය. අහන්නේ ඊ මූලද්‍රව්‍ය පරමාණුවේ නියුට්‍රෝන ගණන. මොකද හොයන්නේ? කොහොමද හොයන්නේ? මේ ප්‍රෝටෝන ගණන තියෙනවා පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. මේ තියෙන්නේ ඒකමයි. ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා. B පරමාණුවේ නියුට්‍රෝන සංඛ්‍යාව අහන්නේ. 8යි. කොහොමද හොයන්නේ? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකයෙන් තමයි ප්‍රෝටෝන ගාන මොකද කරන්නේ? අඩු කරන උත්තරේ 8යි. සමස්ථානික කියන්නේ මොනවද අහන? මොනවද සමස්ථානික කියන්නේ? කාටද කියන්න පුළුවන් සමස්ථානික? ස්කන්ධ ක්‍රමාංක සමාන නෑ. එහෙම කියලා බෑ පුතේ. එකම මූලද්‍රව්‍යයේ පවතින ස්කන්ධයේ වෙනස් පරමාණු. එකම මූලද්‍රව්‍යයේ පවතින ස්කන්ධයේ වෙනස් පරමාණු. ඒක තමයි හරිම උත්තරේ. එකම මූලද්‍රව්‍යයේ තියෙන ස්කන්ධයේ වෙනස් පරමාණු කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් පරමාණු කියන එකම තමයි. නමුත් හරි උත්තරේ අරක. ඊගාට 3.
සමස්ථානික මූලද්‍රව්‍ය යුගලය වෙන් කර ලියන්න. දැන් මේකේ තියෙන සමස්ථානික යුගලය හොයන්නේ කොහොමද? කවුද සමාන වෙන්න ඕනේ? කවුද අසමාන වෙන්න ඕනේ? පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා. පරමාණු ක්‍රමාංකයේ සමාන වෙන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය මොකද වෙන්න ඕනේ? වෙනස් වෙන්න ඕනේ. උත්තරේ දෙන්න කාවද? A සහ B. B නේද? A සහ B. ඊගාව එක. A හා C සංයෝජන වීමෙන් සෑදෙන රසායනික සංයෝගයේ ලුයිස් ව්‍යුහය. A කියන්නේ කවුද? A කියන්නේ මෙතන තියෙන පරමාණු ක්‍රමාංකය 6යි කියන්නේ 2යි 4. A කියන්නේ කවුද? කාබන්. C කියන්නේ කවුද? C කියන්නේ කවුද? 8යි පරමාණු ක්‍රමාංකය. C කවුද? ඔක්සිජන්. ඔක්සිජන්. එහෙනම් උඩ තියෙන කාබනුයි ඔක්සිජනුයි අතර තියෙන කාබන් ඩයොක්සයිඩ්. පුළුවන් ද අඳින්න කියන්න බලන්න ලුයිස් ව්‍යුහය? ලුයිස් ව්‍යුහය අඳින්න පුළුවන් නේද? ලුයිස් ව්‍යුහය කියන්නේ එතන ටීචර් කතිර සට විස්ථාපනනේ දෙන්නේ. ද්විත්ව විස්ථාපන මොකද්ද? ඒ ලුයිස් හරි ව්‍යුහය ද්විත්ව විස්ථාපන ව්‍යුහය අහන්න පුතේ ව්‍යුහයනේ අහන්නේ AC සංයෝජනයෙන් සෑදෙන රසායනික සංයෝගයේ ලුයිස් ව්‍යුහය අඳින්න කියලා තියෙන්නේ. ඔව් එතකොට මේ අතන ඉරි දෙකක් එනවනේ. ඔව් අනිවාර්යෙන් ද්විත්ව බන්ධන දෙකක් දෙපැත්තට එනවා. ඔක්සිජන් වල දෙපැත්තේ ඔක්සිජන් කාබන් මැද ඔක්සිජන් දෙපැත්තට දෙකක් එනවනේ. දෙකම ඔක්සිජන් එක තියෙන ද්විත්ව බන්ධන දෙකක්. එතකොට ලුයිස් ව්‍යුහය එනකොට කාබන් මැද තියෙනවා. දෙපැත්තට ද්විත්ව බන්ධන දෙක දෙපැත්තට ගහලා ඔක්සිජන් දාලා එකසර මත තියෙන්න ඕනේ මේ ඔක්සිජන් මත තියෙන්න ඕනේ එකසර යුගල් දෙක ගානේ තියෙන්න ඕනේ. සේරම එකසර යුගල් ගාන තියෙන්න ඕනේ 4ක්. බලන්න පොත පෙරලා අච්චු පොතේ තියෙනවනේ ඔය ගොඩක් මේ අණු වල තියෙනවා මේ ලුයිස් ව්‍යුහයයි තිත් කතිර සටහනයි ලුයිස් තිත් ව්‍යුහයයි ටික සේරම තියෙනවා. අකිත්‍යයන් දැන් ඕගොල්ලන්ට තියෙනවද පුතේ මේ ඉංග්‍රීසි පාඩම තියෙනව නේද? මොකද කරන්නේ? දිගතා ප්‍රශ්න දෙකක්ද කොයි තියෙනව නේද? ඒක කතා කරනවද? 9:00ට නම් ලෙසන් එකක් තියෙනවා ටීචර්. ඔව් මොකද කරන්නේ? අපි දැන් නතර කළා ඊගාව දාසේ කරනවද නැත්නම් නතර කරමුද එහෙනම් නැත්නම් ඔයාලට ඉංග්‍රීසි පන්තියේ මග ඇරෙනවනේ නේද? ඔව් ටීචර් දැන් මම විතරක් නෙමෙයි මේ අපේ ක්ලාස් එකේ තව ළමයිනුත් ඉන්නවනේ මෙතන ඔව් නේද? ඉන්නවනේ නේද? ඔව් එහෙනම් අපි අද නතර කරමු. ඉතුරු එකටත් උත්තර ලියලම තියන්න 2019 පේපර් එක මම දාන්නම් ඔයා ගාව නැත්තම්. තියෙනවද නැද්ද? තියෙනවා ටීචර් මම මම දාන්නද? උත්තර ලියපු එකක් තියෙන්නේ ඒකයි. හරි මම දාන්නම් එහෙනම්. හරි. එහෙනම් අපි අදට නතර කරමු. එහෙනම් ඊළඟ දවසේ කරමු ඉතුරු බෙන් නතර කරපු තැන ඉඳලා. හරි. එහෙනම් ඔයගොල්ලන් ඊගා පාඩමට යන්න. හරි. හරි ටීචර් හරි thank you.